මං කපිලගේ කතා පිටිපස්සේ යනවට වඩා කපිල මාව අතරමං කරා ඔහුගේ භාෂාව තුළ. පරාදීන නොවැම්බර් කතාව ගත්තාම කිසියම් නිවැරදි තැනක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ ලෝකයේ අපි සමාජ සංස්කෘතික පුද්ගලික දෘෂ්ටියකින් මේවා ඇනලයිස් කරගන්න ඕනේ. නෑ ඒක දේශපාලනකට දකින්න වෙන්නේ. ජනහිත ප්‍රශ්න තුලින් දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම කියන්නේ මෙහෙම. කටකේවා තමයි ප්‍රශ්නයක් වුණානේ ඒක. කපිල ඔහුගේ දේශපාලනතවද කියන්නේ නෑ නේ ඒතරට. ආයිබෝන් ඔබට මතක කියන්නේ හරියට හෙවණැල්ලක් වගේ. අපි කොහේ ගියත් අපි ළඟින්මයි. අතීතේ කියන්නෙම මේ මොහොත නැති කරන හෙවණැල්ලක් නම් ඒ වගේ රචකයෙකුට පුළුවන් Tamanට මතක හැම තැනක්ම කොහේ හරි වල දමන්නට. එහෙම වල දාපු බොහෝ තැන් පොත් අස්සහිර වෙලා තියෙනවා. අපි සූදානම් වෙනවා. ඒ මතක අපරාධි කියලා හිතෙන්න කලින් මේ වේදිකාව මත ඒවා කියවා ගන්නට. අද දවසේ අපි ආරම්භ කරනවා මේ ආකාරයෙන් පොතයි හිතයි වැඩසටහන. ඔව් අද දවසේ පොතයි හිතයි තුලින් අපි සාකච්ඡාවට භාජනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ කම්බිල එම් ගමගේ මහත්මයාගේ කෙටි කතා සංග්‍රහයක් වන අපරාධයේ ඒ නොවැම්බර්. අපි සූදානම් මේ සඳහා විචාරයන් ලබා දෙන්නට. ඒ සඳහා අපි මැදිරියට ආරාධනා කරා විචාරකයින් දෙපළකට. අපි හඳුනාගමු වුන් චතුර ජාතිලක මහත්මයා ඉන්නවා. අපිත් එක්ක ඔබ බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම ගුණසිරි සිල්වා මහත්මයා ඉන්නවා. ඔබත් බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. සුමුද චතුරානි ජයවර්ධන ඉන්නවා. විචාර වැඩසටහන මෙහෙයවන්නට. ඔබ දන්නවා විචාර වට දෙකකුත් ප්‍රතිචාර වටයකුත් අපි පවත්වනවා. පළවෙනි විචාර වට දෙක අවසානයේදී පුළුවන් හැකියාවක් තිබෙනවා ප්‍රතිචාර දක්වන්නට මේ රචකයාට. කපිලම් ගමගේ මහත්මයා මේ වන විට අපිව සජීවීව නරඹමින් ඉන්නවා. සජීවී මැදිරියක. ඔහුට පුළුවන් මේ විචාර වට අවසානයේදී ඔහුගේ ප්‍රතිචාරය මේ මැදිරිය තුල දක්වන්නට. අපි මුලින්ම අවධානය යොමු කරනවා කපිලම් ගමගේ මහත්මයාගේ අපරාධයේ ඒ නොවැම්බර් නැමැති කෙටි කතා සංග්‍රහය පිළිබඳව ඔහු දැක්වූ අදහස් විමසන්නට. අපරාධයේ නොවැම්බර් කියලා කියන්නේ මගේ දෙවනි කෙටි කතා සංග්‍රහය. මේ කෙටි කතා සංග්‍රහ දෙක අතර ටිකක් දිග කාලයක් තියෙනවා කෙටි කතාවක් කියන්නේ සංග්‍රහයක් ඇටියට එළියට නොආව. ඒකටත් පොඩි හේතුකුත් තිබුණා. මට මේ කෙටි කතා පළවෙනි කෙටි කතා සංග්‍රහය ලියලා ඉවර වුණාම ඒකට ආව ප්‍රතිචාර අනුව මට හිතුණා කෙටි කතාව කියන සාහිත්‍ය ශානරය පිළිබඳව කිසියම් ආකාරයක හැදෑරීමක් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම දීර්ඝ කාලයක් ගත්තා. කෙටි කතාව පිළිබඳව සොයා බලන්න සහ දෙස් විදෙස් කෙටි කතා කියවමින් යම් අභ්‍යාසයක නියැලෙන්න. ඒ අනුව තමයි මම මේ අලුත් කෙටි කතා සංග්‍රහය ලිව්වේ. කෙටි කතා 7කින් මේ කෙටි කතා සංග්‍රහය සංග්‍රහිතයි. එතකොට මේ කෙටි කතා සංග්‍රහය ලියලා ඉවර වුණාට පස්සේ ඒකට ලැබිච්ච ප්‍රතිචාර මම හිතුවටත් වැඩිය ඉහළින් ඒ ප්‍රතිචාර ලැබුණා. 2020 වර්ෂයේ තිබුණු සාහිත්‍ය සම්මාන උළෙල 3ෙදිම මේ කෙටි කතා සංග්‍රහය අවසාන කෘති 4 අතරට ආවා. ඉතින් ඒක මම එක පැත්තකින් බලාපොරොත්තු නොවුන දෙයක්. නමුත් මට හිතුණා අර දීර්ඝකාලීන අභ්‍යාසය මේ කෙටි කතා සංග්‍රහය මෙවැනි ඇගීමක් ලැබෙන්න හේතුවක් වෙන්න ඇති ඒ කියන කාරණේ. කෙටි කතා සංග්‍රහය අන්තර්ගතය ගත්තොත් කිසියම් ආකාරයක තේමාත්මක ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ කෙටි කතා සංග්‍රහයේ එන කෙටි කතා 7ෙම එන චරිත 1988-89 තරුණ නැගිටීමෙන් පස්සේ ඒක මර්ධනය කිරීමෙන් පස්සේ ඇතිවෙන අපි කියන එකට වැකූම් එක කියලා. නැත්නම් රික්තකයේ ඇතුලේ ගොඩ නැගෙන චරිත තමයි මේ කෙටි කතා 7ෙම තියෙන්නේ. එක පැත්තකින් දකුණේ ඇති වුණු යුද්ධමය තත්ත්වය සහ උතුරේ ඇති වුණු යුද්ධමය තත්ත්වය. ඒ නිසා ලියලා ඉවර වුණාට පස්සේ මට හිතුණා ඒක කිසියම් ආකාරයක යටින් දිවෙන යම් තේමාත්මක ගතියක් තියෙනවා කියලා. මම දැක්ක විචාරකයන්ොත් කිහිප දෙනෙක් මේ තේමාත්මක බව හඳුනාගෙන තිබුණා. ඉතින් කෙටි කතාව ඇත්තම ගත්තොත් එහෙනම් මගේ දෙවනි ප්‍රේමය, මගේ පළවෙනි ප්‍රේමය තියෙන කවිත් එක්ක දෙවෙනි ප්‍රේමයේ හැටියට තමයි මගේ කෙටි කතා රචනා කිරීම එන්නේ. ඉතින් මේ කෙටි කතාවක් ලියද්දි මම ඉතාමත්ම අවධානයට ලක් කරන දෙයක් තමයි ඒ සමහරට ඒ කෙටි කතාවෙන් තනි චරිතයක්. හැබැයි ඒ චරිතය මට හේතුඵල සම්බන්ධතාවයක් ඇතිව ත්‍රිමානිකව ගොඩනගන්න ලොකු උත්සාහයක් ගන්නවා මම. ඒ නිසා මේ එන හැම චරිතයක් තුළම මම මේ ත්‍රිමානික බව සහ ඒ චරිතේ ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියන එකට
යම් හේතුඵල සම්බන්ධතාවයක් යථාර්ථමය වශයෙන් ගොඩනගන්න උත්සාහ කරා. ඒ අතරම මේ කෙටිකතා සංග්‍රහය රචනා කිරීමේ පඨිතය දිහා බැලුවොත් ඒ පඨිතය ඇතුලේ මැජිකල් රියලිසම් කියන සාහිත්‍ය පඨිත රචනා ක්‍රම වේදය මම යම් ආකාරයකට පවත්වාගෙන යන්න උත්සාහයක් කරගත්තා. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක භාවය පාඨකයා තමයි තීරණය කරන්නේ. මෙතෙක් ලැබිච්ච ප්‍රතිචාර අනුව සහ විචාරකීන් මේ කෘතිය ගැන කීව දේවල් අනුව කෘතිය යම් මට්ටමක තියෙනවයි කියන එක පිළිබඳව මට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන්. ඔව්. ඔබ ඒ විමසා සිටියේ කපිල එම් ගමගේ මහත්මයාගේ කෙටි කතා සංග්‍රහය වන අපරාධයේ ඒ නොවැම්බර් පිළිබඳවයි. අපි දැන් සූදානම් වෙනවා පළවෙනි විචාර වටේට යන්න. සුමුදු ඔබට තිබෙනවා සඳහා අවස්ථාව දැන්. ස්තුතියි අම්මා. මම මුලින්ම යමු වෙන්නේ චතුර මහත්මයා වෙතට. චතුරය මේ කෙටි කතා 7ම කියවද්දී ඔබට දැනෙනවද ඒකේ ඒකමිතියක්, තේමාත්මක ඒකමිතියක්? එක මාතෘකා වුණත් එක තැනකට එන්න හදනවා වගේ ගතියක්. ඔව් මේ ජීවිතේ කොහොමද එහෙමනේ. ජීවිතේ මුලින් පටන් ගත්තත්, නගින් පටන් ගත්තත්, කොහෙන් පටන් ගත්තත් ජීවිතේමයි. ඒ නිසාම ජීවිතය ගැන ලියන සාහිත්‍යකරුවෙක් ඔහු ජීවිතය ගැන බොහොම ඇල්මකින් සහ ජීවිතය දැනෙන ලෙස ලියනවා නම් අනිවාර්යෙන් මේක තියෙන්න පුළුවන්. කපිලගේ අපරාධයේ නොවැම්බර් කෙටි කතා සංග්‍රහය ගැන කතා කරන්න ඉස්සරලා මම කැමති මම සාහිත්‍ය පිළිබඳව මගේ ප්‍රවේශය ගැන කියලා ඉන්න. මම ඒ ප්‍රවේශයෙන් තමයි කපිලගේ කෙටි කතාව දකින්න උත්සාහ කරන්නේ. මම සාහිත්‍ය කියවන්නෙක් විදිහට මම සාහිත්‍ය කියවනවා. මම විශ්වාස කරන්නේ නැහැ කතන්දර ගැන. දැන් මන් දන්නේ නැහැ අපි සාහිත්‍යය ගත්තොත් කෙටි කතා නවකතා කිව්වහම අර ඒක හඳුන්වන එකේම කතා තියෙන නිසාද දන්නේ නැහැ. අපේ සම්ප්‍රදායික සාහිත්‍ය පමණක් නෙවෙයි නූතන සාහිත්‍යයත් විචාරය සහ රසවින්දනයේ මේ හැම තැනකම අපි මේ කතන්දරත් එක්ක කතන්දරවල මේ යටත් වැසියන් වෙලා තියෙනවා. ඒ නිසාම අපි සාහිත්‍ය අන්ධයන් බවට පත් වෙනවා. මොකද සාහිත්‍යයේ රස විඳින්න කතන්දරේ පස්ස යනවා කියන්නේ චිත්‍ර ශිල්පයේ රස විඳින්න මොකක් හරි දෙයක් හොයාගන්නවා වගේ දෙයක්. සංගීතයේ රස විඳින්න යම් කිසි දෙයක් හොයාගන්නවා. ඒවල කතන්දර නැහැ. සාහිත්‍ය උනත් සමහරට එහෙමයි. ඒ නිසා මමයි කතාව පටන් ගන්න කැමති කපිලගේ මේ පොතට වඩා මේට සමාන්තරව ඔහු ප්‍රකාශයට පත් කරපු මුහුදට මුහුණලෑ සොහන කියන මේ කවි පොතේ කවියකින් දෙකේ. මෙන්න මෙහෙම එක කවියක් තියෙනවා. හිත පිරෙන කවියකට වදන් හිතමින් යන්න. බස් එකක් සද්ද අඩු ඇවිත් මං ගෙනියන්න. හිමින් යමු නැවතුමෙන් නැවතුමට ඔබ සෙනග ඔන්න ඔහේ අහුලන්න. දැන් මෙතන කතන්දර ගොඩයි. නමුත් අපි අර නවකතාවේදී කෙටි කතාවේදී මේ පාදක කරගන්නා වූ ආඛ්‍යානය මුල මැද අග හෝ ඒකේ නැති ඒ ආඛ්‍යානය කවියේ නැත. තව එක කවියක් මම ඔහි කියවන්නම්. කොත්මලාව පිරුණුදා ඩෑම් එක උඩ සිහින් වැස්සක අප්පච්චි උඹ හිටන් හිටියා. දැක්ක අය තාත් ඉන්නවා. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ දැන් අපි නවකතාවක් කියලා ඒක කොහොම අර්ථ නිරූපණය මම දන්නේ ඒකේ ප්‍රමාණය පිටු ප්‍රමාණය. කෙටි කතාවක් පිටු ප්‍රමාණය කොහොමද අපි අර්ථ නිරූපණය කරන්න කියන එක මම දන්නේ නැහැ. නමුත් අපි මේ කතාවක් තුළ ඒකට ගොනු වුණාම පුළුල්ව ජීවිතයේ දිහා මේ සාහිත්‍යයෙන් කියවන්න බැරි වෙනවා. දැන් මේ කපිලගේ මේ සාහිත්‍ය වියමන මට ඒක කෙටි කතාවක්. මට ඒක නව කතාවක්. මොකද මම තමයි ඒක කියවන්නේ. හරි මම එතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ නිර්මාණය මොකක් වුණත් ඒ නිර්මාණය ඇතුලේ විවිධ මාන බිහි වෙනවා කියන එකද? අනිවාර්යයෙන්ම මාන බිහි වෙනවා. අනික අපි නිර්මාණයකට පිවිසිද්දී සාහිත්‍යයට හෝ වේවා මම කිව් ආකාරයට කතාව වැනි අපි මේ හිතේම වගත් දේවල් වල වහල්ලුන් වී නොවිය යුතුයි. එසේ වහල් වීමෙන් සිදුවෙන්නේ අපි සාහිත්‍යයෙන් අන්ධ බවට පත්වීම. මම ඉදිරියට යන්න ඉස්සෙල්ලා කපිලගේ මොකද මම කතා කරන මං කියවන සාහිත්‍ය පිළිබඳව කියනවා නම් අපි මේ සාහිත්‍යයේ අපේ නූතනත්වය දක්වා යථාර්ථවාදී සාහිත්‍යය තමයි පෙරමුණ ගෙනත් තියෙන්නේ. 950 ගණන් වලින් පටන් අරන් ගුණෙත් එකනුයි අද දක්වා මේ යථාර්ථවාදී සාහිත්‍යය තියෙනවා. නමුත් මේකට අභියෝග කරපු මුල් පුද්ගලෙක් ඉන්නවා. ඔහු අජිත් ත්‍රිකසේන. මේ මගේ අතේ තියෙනවා ඔහු මේක
ඔහු සමග ඒඩි රංජිත් කුමාර කරපු විනෝදය වින්දනය කියන මේ පොත. මේ පොතේ තියෙන පිටු 18යි. ඒ කාලේ හැටියට මේක රුපියල් 2යි. ඔහු ඒ පොතේදී රංජිත් කුමාර වගෙන් අහනවා ඔබ මොනවද කියන්න හදන කියලා කෙටි කතාකාරයෙක් විදිහට. ඔහු කියනවා මට කියන්න දෙයක් නැහැ. මට කියන්න ආකෘතියක් තියෙන්නේ. මට කියන්න විදිහක් විතරයි තියෙන්නේ. දැන් මෙන්න මේක අපි ඒ කාලේ මේ මං හිතන හැටියට ඒක ඒ කාලේ හැටියට මහා විශාල බෝම්බයක් ලෙස පිපුරුණා. නමුත් අද වෙනකොට අපි ඉන්නේ එතනයි මේ සුමුදු මං හිතන හැටියට. මොකද අපි සාහිත්‍ය දැන් අපි කියවනවා කියන එක තමයි රීඩින් කියන එක අපි දෙවිදිහට පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ කියවනවා කියන එකෙන් අදහස් වෙන්න ඕනේ අපි සාහිත්‍ය ලෙස තබාගෙන සාහිත්‍යමය ලෙස කියවෙන එක. ඉතින් ඒ නිසා මං ඉදිරියට කතා කරන්නම් කපිලගේ මේ කෙටි කතා පොත මම කියවන්නේ කතන්දර විදිහට නෙවෙයි. මම කියවන්නේ කෙලින්ම ටෙක්ස්ට් එකක් විදිහට. මම කියවන්නේ සමස්තයක් විදිහට. එහි දකින යම් අපූර්ව තැන් මට තියෙනවා මම මේ කතා කරන සාහිත්‍යය තුළ මම විශ්වාස කරනවා. ගුණසිරි අයියා. කපිල කියන මේ නිර්මාණකරුවා අපි හඳුනා ගන්නවා කවියෙක් විදියට. අනතුරුව අපි කෙටි කතාකරුවෙක් විදියට. ඔහු සංනිවේදකයෙකුත් මාධ්‍ය කලාවෙත් ඔහු බොහොම බුහුටි කෙනෙක්. මේ දේවල් ඔක්කොම කැළතිලද ඔහු බොහොම අපූර්ව භාෂාවක් මේ පොතේ මේ කෙටි කතා 7ට පාවිච්චි කරනවා. භාෂාත්මක වෙනසක් තියෙනවා අනිත් පළවෙනි කෙටි කතා සංග්‍රහයත් එක්ක බැලුවහම ඊට වෙනස් මගක් තියෙනවා. මොකද මේ ගැන ඔබේ අදහස? ඕනේ ඇත්තටම සුමුදු ඔහුගේ පළවෙනි කෙටි කතා කෘතියෙන් තමයි මම ඔහු හඳුනාගත්ත ඔය ලක්ෂණය. ඔහු සෝදාපාලු සහ තවත් කතා. ඒකෙන්ම තමයි මම කපිල විශිෂ්ට කෙටි කතාකරු කියට හඳුනාගත්තේ. ඔබ කිව්වා වගේ මේකේ ඒ භාෂාව හරිම රමණීයයි. විශේෂයෙන්ම දැන් ඔහු මේ ඔහුගේ මුළු සෑම කතාවක් ඇතුළේ මේ කතා 7 මේ ස්වභාවය තියෙනවා. ඔහුගේ භාෂා හසුරුවා ගැනීමේ ලක්ෂණය සහ අපිට දැනෙන කතා කිරීම විශේෂයෙන්ම වසිමුතු පූජා කියලා අවසාන වශයෙන් මම තිබිච්ච කතාව අතිශය සියුම් විදිහට දැනෙනවා යුද්ධයෙන් පස්සේ යාපනයේ ඒ දෙමළ වැසියන්ට වෙච්ච විපාකයේ සහ ඒකේ තිබිච්ච මේ ශූන්‍ය භාවය. ඉතින් ගියාම ඒ කතාව ඇතුළ කියනවා මට මහා හිස්කමක් දැනුණා. ඒ වගේ අනේ දෙවියනේ මේ සියලු විශ්වණයන්ට මේ දෙමළ ජාතියට සහ මේ සම්පූර්ණ ඒ පරම්පරාවටම තර ජනවර්ගයකට වෙච්ච විනාශයට අපේ මම හිතන දේශපාලනිකව දකින්නේ සුමුදු මට හිතෙනවා මේ සියලු දේට අපේ වමේ ව්‍යාපාරය වගේ කියන්න ඕනේ නේද? විශේෂයෙන්ම මොකද අපි අනිත් ව්‍යාපාරය ගැන කතා කරන්නේ නැහැ. ධනේශ්වර ව්‍යාපාරය හැටියේනේ. සියලු වමේ ව්‍යාපාර මේ ජනවර්ගයේ ප්‍රශ්න විසඳන්න බැරුව විසඳන්න නැතුව කරපු කේ අවසාන ප්‍රතිඵලය තමයි මේකේ භුක්ති විඳින්නේ. අතිශයම සියුම් ආකාරයෙන් හෘදයාංගම ඔහු මේක මේ රචනා කරලා තියෙනවා. ඒ වගේම අපි ඉස්සෙල්ලා ඔබ ප්‍රශ්න කළා මේ චතුරගෙන් කිසියම් එකම තේමාවක් මේ කතා යටින් දුවනවාද කියන එක. එතකොට මට ඒක දැනුනේ මේ කතා 4 මුලින් නර්මදා නදියේ දෙවුර මත ඉවර වෙන්න කලින් සර්ග 3-4ක් ජිතේන්ද්‍ර නම් වූ විගාමිකයා. මේ කතා 4 නම් මම දකිනවා ඒකමතියක්. ඒ තේමාවක් වශයෙන් ගත්තාම එතනම ඒක පුදුමාකාරයෙන් අපිට දැනෙනවා සමුදු. මොකද හේතුව මේ චරිත 4ම ඇතුළේම ජීවත් වෙන චරිත ගැහැණුන් සහ මිනිසු පිරිමි සහ ගැහැණු කිසියම් අපි අපේක්ෂා කරපු අපි ප්‍රාර්ථනා කරපු මේ සාම්ප්‍රදායික චින්තනයේ යහා යන්න උත්සාහ කරන විවාහය ප්‍රේමය ලිංගිකත්වය ගැන තව විවෘතව දකින්න සහ ගැහැණිය පිළිබඳ අලුත් දැක්මක් තියෙන. එහෙම අලුත් පරම්පරාවක සිතුවිලි මේ කතා 4ෙම දකින්න ලැබෙනවා. විශේෂයෙන් පළමු කෙටි කතාව. ඔව්. ඊට පස්සේ මේ කතා 4ෙම මම දකිනවා සමුදු ඒ වගේම මේ ගමේ ඉඳලා කොළඹට ඇවිල්ලා මේ කොළඹ ඇතුළේ මේ කොළඹ සංස්කෘතියත් එක්ක ගැටිලා එතකොට මේ ගමේ තරුණයා ඒක මේ චරිත 4ෙම ගම් වලින් ආපු චරිත පිරිමි චරිත. ඒතර මේක කොළඹ සංස්කෘතිය ඇතුළේ වුන් දකින සුවිශේෂතා සහ ඒ වගේම ඒක අපූර්වත්වය සහ ඒ කොළඹ සමාජයේ සිතුවිලි කොච්චර නිදහස්ද මොකද ඔවුන් කොහොමද මේ විවෘත මනසකින් බලන්න පුළුවන් වුණේ කියන කාරණේට පෙළඹෙනවා අපි හිතන්න පෙළඹෙනවා. ඒ වගේම මේ තියෙන දෙබ්බාසේ චරිත හැසිරෙන ආකාරය ඒ ස්ත්‍රී පුරුෂෝ දෙගොල්ලොම හරිම සමීපයි. අපි ප්‍රාර්ථනා කරන ලෝකයක මිනිස්සු වෙයි. අපි ප්‍රාර්ථනා කරන ලෝකයේ මිනිස්සු. ඒ නිසා මම කියන්නේ ඒ කතා 4 තේමාත්මක වශයෙන් එකමතියක් මම කියනවා. ඊළඟට මම කියනවා
අපරාධය නොවැම්බර් සහ වසුමති පූජා කියන කතා දෙක සම්පූර්ණ එකක් 89 භීෂණයෙන් පස්සේ ඇතිවෙච්ච කතන්දරය ඇතිවෙච්ච ඛේදවාචකය සහ යුද්ධයෙන් පස්සේ යාපනයේ උතුරේ යුද්ධයෙන් පස්සේ මේ දෙකම තේමා දෙකක් හැටියට මම දකිනවා. අර කතා හතර එක තේමාවක්. හැබැයි මේ සමස්තය තුලේ දේශපාලනය අරමුණක් සාධනය කරන්නට දරන උත්සාහය පේනවද කියන එක? අනිවාර්යෙන් පේනවා. සහ ඌට දැන් අපරාධ නොවැම්බර් කතාව ගත්තාම සහ වසුමති පූජා කියන කතා දෙක ඇතුළේම අපිට දෘෂ්ටිවාදාත්මක වශයෙන් කිසියම් නිවැරදි තැනක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද බොහෝ වෙලාවට අද පරම්පරාවට මේක තේරුම් ගන්න බෑ. නොවැම්බරේ මොකද උනේ? දෙසැම්බරේ මොකද මේ වසුමති පූජාවේ මොකද උනේ? ඒතකොට මම දකින්න චතුර ඒකයි ඔහුට මේ මම බොහෝ වෙලාවට දකින්නේ සුමුදු මේ අපේ රචකයන්ට මේ දෘෂ්ටිමය වශයෙන් කිසියම් නිවැරදි ස්ථාරක නෑ උන් විවිධ විවල් වලට ගෝත්‍ර වලට විවිධ මේ වලට දේශපාලනික චින්තනයන් යට වෙලා ඉන්නේ. නමුත් කපිල නිදහස්ව කිසියම් අර අපි කියමු විපත් වෙච්ච මහල්ලෙක් බලන්නේ තමයි ජීවිතේදී කොයි ආකාරයෙන් මේ සිද්ධ වුනේ කියන කපිලට පුළුවන් වෙලා තියෙනවා මේ වයසේනකොට මේ රටේ දේශපාලන සිද්ධාමයේ කොයි ආකාරයෙන් ගමන් කරමින් තියෙන්නේ ගමන් කළ යුත්තේ කොහෙන්ද කියන එක අපි තමයි ඒකට සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡාවට මේක පෙරවදනක් කියලා මම විශ්වාස කරනවා. චතුරය මට කියන්න විදියක් තියෙනවා. ආකෘතියකුත් තියෙනවා. කොහොමද කපිල අයියත් එක්ක ගලප ගන්න? කපිලගේ මේ භාෂාව ඔහු පාවිච්චි කරන විදිය. දැන් උදාහරණයක් විදිහට අපි මේ පිටුවත් මෙතනින් කියවුවොත් එක තැනක්. බට්ටිච්චයක් හැමදාම එනවා කාමරේ ජනේලේ ගාවට වීදුරුවෙන් එහා පැත්තේ ඉඳන් කාමරේ සිසාර බලනවා. වමේ සිට දකුණට. දකුණේ සිට වමට. ජනේල් පඩි උඩ පෙළට තියලා තියෙන අරක්කු බියර් බෝතල් අතර එක එක විස්කි. ඒ ලියන දේ තුන හරි අපූර්ව ඔහු මේ වෙනත් අදහසක් මතු කරනවා. මම ඒකයි මම මුලිනුත් කිව්වේ මම කපිලගේ කතා පිටිපස්සේ යනවට වඩා කපිල මාව අතරමං කරා ඔහුගේ භාෂාව තුළ. ඒ නිසා මම සුමුදු අර මුලින් කිව්වා වගේ හරියටම හරි. මම නම් මේක සමස්තයක් විදිහට මේ කෙටි කතා සියල්ල කියවන්නේ. දැන් බලන්න මේක ලියලා තියෙන හැටි. අතීතයේ විසින් යලි යලි ජීවිතයේ සෝදා මතු කරනු ලබන්නේ දියවැලකට හසුව ඉබාගාතයේම පාවි පැමිණි මේ මමියක් මුහුදු රැල්ල විසින් සෙමෙන් සෝදා මතු කරනු ලබන ආකාරයෙනි. කෙටි කතාවෙන් කෙටි කතාවට ඔහු භාෂාව පාවිච්චි කරන විදිහේ ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට මම වඩාත්ම කැමති කපිල ගොඩක් කටවහර භාෂාවට යොමු වෙලා තියෙනවා. මොකද භාෂාව සම්භාව්‍ය භාෂාවේ සිට සාහිත්‍යයේ 950 ගණන් වලින් පටන් ගත්තොත් ගම්පෙරළියේ පටන් අද දක්වා යන ගමනේදී නූතන භාෂාව කියන එකත් ආවට පස්සේ වර්තමානයේ වැදගත් වෙලා තියෙනවා කටවහර භාෂාව. ඒ කටවහර භාෂාව සාහිත්‍යමය ලෙස පාවිච්චි කිරීම තමයි වැදගත් වෙන්නේ. කටවහර භාෂාව කියන්නේ අයින් ඉවරලා පෝෂණය වෙන භාෂාව. දැන් උදාහරණයක් විදිහට අපි ගමු අපරාධයේ නොවැම්බර්. දැන් අපරාධයේ ඒ නොවැම්බර් පටන් ගන්න ජීවිතයක තැනකින්. ඊළඟට එනවා මිහින්තලේ ඉර හඳ කෙටු වැවට. ඊළඟට එනවා ගම්පහ දඩගමු රජමහා විහාරයට. එතනින් පස්සේ එනවා නුගේගොඩ U-turn දැන්වීම ප්‍රචාරක ආයතනයට. දැන් කපිලගේ භාෂාවත් අන්න ඒ විදිහට පෝෂණය වෙච්ච කටවහර භාෂාවක් සාහිත්‍යමය ලෙස කරන. සමහර ඔහුගේ දෙබස් ඇඟ කිලිපුරා යනවා. සාහිත්‍යමය ලෙස මගේ ඇඟ කිලිපුරා ගිය දෙබසක් තමයි මේක. අපරාධයේ නොවැම්බර් 74 වෙනි පිටුවේ තියෙන්නේ. ඔයාට තියෙන්නේ මහා වල් ඇස් දෙකක්. ඒ මොකද? මොකටද එහෙනම් ඔය ඇස් දෙකෙන් මගේ ගෞමේ බොත්තම් ගලවන්නේ? හදවත ලොකුද කියලා බලන්න. දැන් මේකේ පසුපස අපිට දැනෙන මහා විශාල හැඟීම් සමුදායක් තියෙනවා. ඉතින් ඒ නිසා කපිලගේ මේ සාහිත්‍ය මේ වියමනේ වටිනාම දේ තමයි ඔහු භාෂාව සහ දෙබස් පාවිච්චි කරන විදිහ. ගුණසිරි අයියා මේ පොත ඇතුලේ අපිට තීරණාත්මක සංකේත කිහිපයක් හමු වෙනවා. මේ සංකේත භාවිතය අතින් කපිල මේ කරන්න හදන විප්ලවයක් ඇත්තට මේක සමහර වෙලාවට. ඒ ගැන කතා කරමු. ඒ කියන්නේ සුමුදු කියන්නේ මොන කතාවටද ඒක තියෙන්නේ සුමුදු දකින්න විශේෂයෙන්? එක තැනක තියෙනවා බට්ටිච්චි ගැන තියෙන එක. එතකොට බට්ටිච්චි එන්නේ සංකේතයක් විදියට. ඊට පස්සේ
මට මතකයි අන්තිම එකට මේ ජිතේන්ද්‍ර කිරිකිරි රාමු බෝලේ විගාමිකයා. රැරිලරි මාලේ කියන්නේ සංකේතයක්. මේ කවිය පාවිච්චි කරන්නේ සංකේතයක් විදියට. ඊළඟට ජිතේන්ද්‍ර නම් ඔව් විගාමිකයා විගාමිකයාගේ එකේ. ඒකෙත් මේ පාවිච්චි කරන්නේ මේ නයනානන්දයි මේ පාවිච්චි කරන්නේ සංකේතාත්මක එකක්. මේ සංකේත කියන එක ප්‍රබලව මේ කෙටි කතා විධාරණය කරන්න පාවිච්චි කරනවා. ඒ ගැන. ඔව් ඇත්තට මේ මමත් ඒක වින්දා මේ හොඳින් ඉතා හොඳින් මට දැනුණා. ඇත්තටම දැන් මේ සංකේත භාවිතය කපිලගේ මේ හැම කතාවකටම තියෙනවා මම කියන්නේ. අර අවස්ථාව විශේෂයෙන්ම දැනෙනවා. මේ ඔහු අර ඔබ කිව්වාගේ කපිල විඳපු දේවල් අපිට විඳින්න හරිනවා නිදහසේ. ඒක හරියම හෘදයාංගම. ඒක මම කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් කතා කරන දැන් ඒක උදාහරණයක් මටත් ඒක දැනෙච්ච දෙයක්. ඒ වගේ ගොඩාක් තියෙනවා මේක උදාහරණ වශයෙන් දක්වන්න. මේ හැම දෙබසක් ඇතුළෙම කපිලගේ යෞවනත්වයේ තියෙනවා. කපිල යෞවනේ. ඒ කියන්නේ නිර්මාණකරුවෙක් විදියට ඔහු යවුවනේ. යෞවනේ. ඔහු යෞවනය අත්දකින්නවා. ඔහු යෞවනයන් පුද්ගලික ආශ්‍රය කරනවා මම දන්නවා. ඒ වගේම ඒක උගහකට දේවල් අපෝ කියවගේ ඔහුගේ ජීවිත අත්දැකීම් ඇතුලේ ඊට පස්සේ ඔහු කවියෙක් නිසා විශේෂයෙන්ම ඔහු කපිල කවියෙක් නිසා ඔහු කාව්‍යාත්මක ආකාරයට මේක ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ විදිහේ සංකේත භාවිත කරනවා. ඒ බට්ටිච්චාගේ ගේ සම්පූර්ණ කතාව ඇතුලේ බට්ටිච්චා ඉන්නේ සංකේතයක් හැටියට. ඒතකොට හැබැයි මට මෙහෙම ගැටලුවක් වුණා මේ ජිතේන්ද්‍ර විගාමික ඇතුලේ අර නාගයේ කෙන නාගයාගේ ඒත් ප්‍රබල හැබැයි සංකේතය. මට ඒක ටිකක් මට හිතුණා ඒක අවශ්‍ය නැහැ කියලා. මම කපිල කොට ඒක විදිහට පස්සේ මම හිතුණා දැන් මෙහෙමනේ දැන් අපි කියමු උදාහරණයක් දැන් ඔබ කිව්වා වගේ චතුර කිව්වා වගේ දැන් අජිත් තිලකසේන සම්පූර්ණ මට තියෙන්නේ විලාසයක් පමණයි කියන්න දෙයක් නැහැ කියලා ඔහු මහා විශාල මේ කෙටි කතා ආකෘතිය වෙනසක් ඇති කළානේ. එතකොට අජිත් තිලකසේනෙන් පස්සේ අජිත් වගේ කෙටි කතා ලියන්න ගිය සහ ලියන්න ගිය කලසේ ගොඩක් අනාථ වුණා. ඒක හරියටම හරි. ඔව්. උදාහරණයක් අපි කියනවා අපේ සර්පයා සමන්. දැන් සමන් ඔහුගේ පසුකාල කෘති කියවන්න පුළුවන්ද? ඒක සම්පූර්ණ දැන් අජිත් තිලකසේනේ ඒ භාෂාව වෙනස් කරගත්තේ. බොහොම මේ සිනමා කරුවොත් ඉන්නවා එහෙම මතක් කරගන්න. සංකේත ඇතුලේ අතරමං වෙච්ච. ඔව් ඒක තමයි. මම සාහිත්‍ය අපි දැන් කතා කරන එක මම විශේෂයෙන් ඒක දැන් මම කියන්නේ කෙටි කතාව විශේෂයෙන්. එතකොට නමුත් දැන් මම කියන්නේ මේ කතාව ඇතුලේ මට නම් ඒක ඒ සංකේතය අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. ඒ දැන් කපිල භාවිත කරපු අනිත් කතාව ඇතුලේ ඔහු භාෂාව යොදාගත් ආකාරය නැත්තහම මෙතන මට හිතුණා නිකන් අර වැඩි. කපිලගේ මේ කවුද අජිත් තිලකසේනගේ භාෂාව අරගෙන සමන්ලා අතර මං ඉන්න ගියා වගේ දෙයක් වුණාදෝ කියලා මට පොඩි සැකයක් ඇති වුණා. මට ඒක දැනුනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියලා මට හිතුණා. කපිලගේ ඔබ කිව්වේ කතාවෙන් කතාවට ඔහු වෙනස් කරලා තියෙනවා මේ ඔහුගේ ආකෘතිය. මම නැවත වාරයක් ගුණසිරි අයියටම යොමු වෙන්නේ මොකද අර සංකේත කතාව ඉවර කරගන්න බැරි වුණා පළවෙනි විචාර වටේදී. ඒ නාගයාගේ පැමිණීම ඊළඟට කපුටෙක් සහ කපුටෙක් ඉන්නවා. එතකොට මේ සංකේත ඔබට හිතෙනවද ඒවා බලෙන් ඔබලා වගේ ගතියක්ද එහෙම නැත්නම් මොකද ඔබට ඒක ගැන විචාරයක් තිබ්බා? ඔව් නෑ මම හිතන්නේ ඒක බලෙන් ඔබුවා නෙමෙයි. දැන් අර බට්ටිච්චාගේ සංකේතය අපිට බොහොම සියුම් ආකාරයෙන් දැනෙනවා. ටෙලිෆෝන් එක දැනෙනවා. ඔව් ඒකට මේක මට හැදිච්ච මගේ මම රචකයෙක් සියෙක් හැටියට මට දැනුනේ ඒක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට. මේ චරිතයේ මුහුණ දුන්න අත්දැකීම සහ ඔහුගේ ඒක අපිට විඳින්න ඒ ඔහුගේ අත්දැකීම විඳින්න ඔහුගේ අතුලාන්තය දකින්න මට හිතුනේ මේ පුද්ගලික ඒක අවශ්‍ය නැහැ කියලා මට පොඩ්ඩක් හිතුනේ ඒක අර දැන් මෙහෙම නැති වුණේ කපිලේ කතාවක් කිව්වා මම මේ මැජිකල් රියලිසම් යූස් කරන මම කියන්නේ චතුර මෙහෙම එකක් තියෙනවා මම ඒක කපිලට දොස් කියනව නෙමෙයි අපි දැන් කතාවක් ලියනකොට ඔබ කිව්වාගේ මේක අපි අහවල් කෝවක් ඇතුළේ ආකෘතියක ඇතුළේ දාන්න කියලා ආකෘතිය හදන්න අවශ්‍ය නැහැනේ. දැන් අජිත් තිලකසේනේ ආකෘතියක් හදාගත්තේ නැහැ. අජිත්ට දේවල් උදාහරණයක් වශයෙන් ඔහුට කියන්න දෙයක් නැහැ කිව්වට ඔහුගේ සුන්නද්දුලි කෙටි කතා පොතේ සුන්නද්දුලි කතාව ගත්තාම ඔහුට කොයිතරම් සිගුම්තියක් කියන්න තිබුණාද ඒක ඇතුලේ. ලිංගිකත්වය ගැන. ඒක මම කියන්නේ ඒ ආකෘතිය හැදුනේ ඔහු ඊටාම සංයමයෙන් සහ නිර්මාණාත්මකව සහ අපි කියන්නේ අර මේ විකාර රූපී ආකාරයෙන් කියන්න කළ උත්සාහය. එතකොට මම කියන්නේ දැන් අපි එහෙම කරන්න ඕනේද කෙටි කතාවල් ලියන්න ගියාම මම මැජිකල් රියලිසම් ඇතුලේ ලියන්න ඕනේද කියලා රසිකයෙක් හිතන්න ඕනේද කියන එක මට මම කියන්නේ ඔහුගේ දැන් කපිල තමන්ගේ ජීවිතවලින් පෙරාගත්ත අත්දැකීම් බොහොම රමණීය ආකාරයෙන් මේක එළනවා. ඒතර මට නිකන් හිතුනේ ඒක පොඩි ආභරණයක් ආටෝප් එකක් මට දැනුණ එක සමහර මම වර්ධියට පුළුවන්. ඒ සංකේත ආකෘතිය කියන එක චතුරාර්ය මුලින් එන්න පුළුවන්ද? දැන් සමහර ලාවට ආකෘතිය හිතාගෙන තමයි නිර්මාණකරුවා තමන්ගේ අත්දැකීමකට බස්සන්නේ.
දැන් මොකක්ද අපි ඒකේ ගන්න අපි ඔව්, කොහොමද මම මේ ගුණේ කියන දේත් එක්ක එකඟ වෙන්නේ නැහැ. එහෙම එකන නොවන හේතුව ගුණේ මේ පොත කියවන විදිහක් තියෙනවා, මම මේ පොත කියවන විදිහක් තියෙනවා. ඒ ඇරෙන්න අපි දෙන්නගේ මතවාදී ප්‍රශ්නයක් හෝ මත් නෙමෙයි, රසවාදී පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙමෙයි. දැන් මම මේ පොතේ දකින වටිනාම දේ කෙටි කතා කරුවා ඔහුගේ ජීවන අත්දැකීම් තුළ ඔහු ඇවිදන් එනවා. එතකොට ඔහු ඒ ඇවිදන් එන එකේ ලොකු පරාසයක් තියෙනවා. ඔහුගේ භාෂාවේ ඔහු ඇවිදන් එනවා. ඔහු යම් තැන්වල බොහොම සරල කටවහර භාෂාව පාවිච්චි කරනවා. සමහර තැන්වල සංකේතාත්මක භාෂාව පාවිච්චි කරනවා. දැන් ඔබ මේ කියපු තැන ඔහු පාවිච්චි කරන්නේ වෙනත් භාෂාවක්. සිහින ඇතුලේ ඉන්න ඔක්කොම වෙනස්. මිනිස් ඇඟවල් එක්ක එළු ඔලු බද්ධ වෙලා. දැවැන්ත ගෝරි ඇඟවල් එක්ක මිනිස් මූණු එකතු වෙලා. සර්ප ඇඟවල්, නියගලාමල්, කඩදාසියරු, බැලුම් බෝල, ඇරිස්ටෝටල්ට බොණ්ඩ සිදුණු සතුරු මුද්‍රික පාණය. දැන් මේකේ මේ ඌ භාෂාවේ මේ අවදන් ආපු ලොකු ගමනක්. ඒතර මේක මම කිව්වා වගේ අපේ සම්භාව්‍ය භාෂාවේ ලක්ෂණත් මේකේ තියෙනවා. ඊට පස්සේ ගත්තාම යථාර්ථවාදී භාෂාවෙත් තියෙනවා. ඊට පස්සේ ගත්තාම පස්සේ කටවහරෙත් තියෙනවා. ඒ සියල දෙක සංකේතයක්. ඉතින් මං කපිල දැන් කතා කරපු දේ දැන් කපිල මේ අස්සේ කතා කරානේ. ඒ කතා කරපු දේ නෙමෙයි මම කෙටි කතාවේ මේ පොතේ වින්නේ. මට මෙතන තියෙන එකම දේ කපිල මිශ්‍ර වෙලා දිය වෙලා ගිහින් තියෙනවා. දැන් නිර්මාණකරුවෙක් වුණාම ඔහුගේ කලාව තුළ දිය වෙන්න ඕනේ. විචාරයක් වගේ නෙමෙයි. දැන් ගුණේ මමයි විචාර කරද්දී අපි දිය වෙන්නේ නැහැ ඒකස්සේ. අපි යම්කිසි ආකාරයක අපේ මතවාද පවත් ගන්නවා. දැන් ගුණේ හරියටම කිව්වා වගේ අපි නිර්මාණකරුවෙක් වුණාම මතවාද අරවා මේවා එතනට අදාළ නැහැ ඒක අපිට. දැන් මට හිතෙනවා මේ සමහර තැන්වල තමගේ දේශපාලන මතවාදය සමාජ සංස්කෘතික මතවාදයක් විදිහට දිය කරගන්න කපිලට හැකියලා නැහැ. මම දකින එකම දුර්වලකම එච්චරයි. ඔහු සමහර වෙලාවට විතරක් දේශපාලන මතවාදයට ඉස්සරහට එනවා. දැන් දේශපාලන මතවාදයක් තිබිය යුතු කලාකරුවෙකුට. නෑ එතනදී දැන් මෙහෙමනේ මේ කතා දෙක ඇතුලේ දැන් මම කලින් කිව්වේ චතුර දාර තේමාත්මක වශයෙන් අර කතා හතර ඇරියාම මේ කතා දෙක ඇතුලේ තමයි ඔහුට දේශපාලන දෘෂ්ටිය අපිට දැනෙන්නේ. අපරාධය නොවැම්බර් කියන එක ඒ මාතෘකාවම චාම සංකේතාත්මක. අපරාධය නොවැම්බර්. හරි. අපරාධයේ ටෙලිෆෝන් කෝල් එක. ඔහු යන්නේ කතාව ඇතුලේ එහෙම කඩ කඩ එතරම් ගැස්සෙනවා. අපරාධය නොවැම්බර් තුල මම එහෙම දකින්නේ නැහැ. ඒක දේශපාලනේ ඔහු ලස්සනට දිය කරලා තියෙනවා. ඒක දිය කරලා තියෙනවා ඔහු. ඒක දිය කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු දැන් අනිකුත් ඔබ කියන කටවහර නැතුව ඔහු වසුමති පූජා කියන එක ඇතුලේ අර සම්මායි භාෂාව එතන තමයි දැන් මම මේක ගත්තොත් දැන් ගුණේ කොහොම අගය කරපු කෙටි කතාව මම අගය කරන්නේ නැහැ. ඒකයි අපි දෙන්නගේ රීඩින්ග වෙනස. ඒක කියන්නේ අපි කියවන විදිහ. දැන් චතුර මෙහෙම දැන් සාපේක්ෂයි. දැන් ඔබ කැමති කතා හතරටත් මම කැමතියි. දැන් මම කියන්නේ මේ මුල් කතා හතරේ මම කියේ ඒක ඇතුලේ අපිට යෞවනයෙක් හැටියට මේ දේවල් මේ ලිංගිකත්වයේ ප්‍රේමය ආදරේ මේ සියලු දේවල් පිළිබඳ විවෘත සංවාදයක එන හුයක් ඇතුලේ මේකේ තියෙනවා. ඒක ඇත්ත. දැන් අපි උදාහරණයක් ගත්තොත් සුමුදු මේ රටේ යථාර්ථවාදී කලාව තිබ්බ කාලෙක තිබුණා කලාව සඳහාද කලාව ජනතාව සඳහාද කියලා. කලාව විප්ලව සඳහාද කියලා. දැන් එතනදී අපි අර මාක්ස්වාදී පදනම කියටපු ගුණෙයි මමයි අපි ඒ කාලේ කලාව යථාර්ථවාදී විය යුතුයි. හරි? නමුත් ඒක කලාව දේශපාලනයේ සඳහානේ කලාව සඳහා කියන තැන අපි එක්තරා කාලයක රැඳී හිටියා බොහොම පුළුල් අර්ථයක. දැන් මම මෙතන උනත් කියන්නේ දැන් මේකේ ඔය කතාව ඔය මේ ගුණේ කතා කරන කතාවට වඩා මට අනිත් ඒවාල මොහු දේශපාලනේ දිය කරලා තියෙනවා. ඔය සමාජය දිය කරලා තියෙනවා. මට ඒක දැනෙනවා. මේක ටිකක් අපි ප්‍රවෘත්තිමයයි. මම ඇහුවොත් මෙහෙම චතුරාර්ය දැන් මේ එක තැනකදී දැන් දැනිච්ච කෙනෙක් විදියට මමත් ඒ කෙටි කතාවට සම්බන්ධ වෙනවා වසුමති පූජා. අපිට ජනවාර්ගික අර්බුදය දැනිච්ච එක මානවවාදීව අපේ මන ඇතුලෙන් අපි විඳපු එක නැතුව අපි එළියෙන් දැකලා විඳපු එකක් අකුරු කළා වගේ ගතියක් අමු ගතියක් මට දැනෙනවා. ඒක සුමුදු මෙහෙමයි. දැන් මාර ඉස්ලා කියවපක අපි මේ සාහිත්‍ය කතා හොයන් ගියොත් අපි අතරමං වෙනවා. සාහිත්‍ය අපි දේශපාලන හොයන් ගියත් අපි අතරමං වෙනවා. දැන් එතකොට දැන් ඕකේ අපි යම්කිසි දේශපාලන අර්ථයක් මතුවෙනවා කියමුකෝ. එතකොට මේ දේශපාලන අර්ථය මං කියන්නේ ඒක සමාජයේ ජීවිතයේ සංස්කෘතිය තුළ පොදුවේ දිය වෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ කිසියම් කෙනෙකුට සමාජයට ඔහු ඒකත් එක්ක ගනුදෙනු කෙනෙක් ගනුදෙනු කරයි. දැන් ඒ සමාජ අත්දැකීම ලැබපු කෙනෙක් ගනුදෙනු කරයි. එහෙම ඒක දොඩබු කෙනෙක් හෝ ඒකට විරුද්ධ කෙනෙක් සමාජයට එහෙම නොවේ. මං කියන්නේ උත්සාහ කරන්නේ නැහැ ඒක. ඒ විදිහට ලියන්න ඕනේ. එහෙම ලියන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ. එහෙම නෙවෙයි චතු දැන් මෙහෙමනේ දැන් මේ අත්දැකීම අපේ ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලික
තියෙන ප්‍රශ්නය ඔව් ඒක අලුතෙන් අපි ඒ පොදු ලියන්න ඕනේ පොදු අත්දැකීමක් ඒක. නිර්මාණකරුවා වෙනම ගන්න නෑ කියන තැනින් අන්න ඒක එන්නේ. තමයි මම කියන්න හදන්නේ. නිර්මාණකරුවට අහුවෙලා තියෙන්නේ පොදු දකින්න අහුවෙන එකමයි කියන එක. එතනින් එහාට ගියපු යුද්ධයේ තියෙන මේ මානව ගැටලුව මානව හෘදය සංවේදී ගැටලුව අහුවෙලා නෑ කියන කතන්දරේ තමයි මේ මම කියන්නේ ඒක තමයි තියෙන්නේ කතාවේ කියලා. ඒක බොහොම සියුම් ආකාරයෙන් ඔව් දේශපාලන අපින් කතා කරන්නේ නැතුව තා සියුම් ආකාරයෙන් ඔහු පරිසර වර්ගයෙන් ඔහු යන ගමන ඇතුලේ විශේෂයෙන්ම අර සොල්දාදුවෙක් කවිලා ප්‍රශ්න කරන හැටි අයි ඔබ සිංහලෙක් කියලා ඔබ ගයිඩ් කරන්නේ කියලා ඒ දෙබස් ඇතුලේ මතකද ඔබට? හැබැයි මාධ්‍යවේදියෙක් විදියට වේදිනියක් විදියට මම යාපනයේ බලා යද්දී අපෙනුත් ওই ප්‍රශ්න ටිකම ඇහුවා. ඒකයි මම කියන්නේ පොදු අත්දැකීමක්. ප්‍රශ්න ටික ඔහු දාන ඇතුලේ තියෙනවා මෙතන. සිංහලෙකුට බැරිද දෙමළෙක් එක්ක මේ දෙමළ ජාතික එක්ක මේ යන්නේ දේශපාලන කතා කරන දැන් ගුණේ කිව්වා වගේ සමහර කතා වල ඉතාමත්ම මේ අපරාධී නොවැම්බර් වගේ එකක තුල ඉතාමත්ම ප්‍රබලව තියෙනවා ඒක. නමුත් ඒකේ කැන්වස් එක වැඩි. ඒ කියන්නේ ඒක එක තැනක කොටු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපි හිතමු 71 කැරල්ල ගාව හෝ එහෙම නැත්නම් ජනවාරි යුද්ධය ගාව හෝ ඒක නැහැ. ඒ ජීවිතේ කපිලා ඇවිදන් ආපු කාලයක ඒක තියෙනවා. ඒකට ඒක අපි කියවන්නේ දැන් අපරාධේ මේ නොවැම්බර් ගත්තොත් අපරාධයේ නොවැම්බර් ගත්තොත් ඒකේ කොයිතරම් පුළුල් කැන්වස් එක ඒක යනවාද ඒක. ඒක අපි සමස්තයත් එක්කනේ අපි චිත්‍රපටයක් වුණත් එහෙමනේ. අපි චිත්‍රපටේ වුණත් අපි විඳින්නේ සමස්තය තුලනේ. ඒතකොට දැන් අතන තියෙන එකට මේ මම කියන්නේ අපි එහෙම තමයි විය යුත්තේ. මේකේ තියෙන වටිනාකමත් එහෙමයි. දැන් අපි හැමදේම ගුණේ මමයි ඔක්කොම කරොත් එකම වුණොත් නැහැ. ඊට වඩා දෙයක් තියෙන්න ඕනේ. ගුණේ කියන දේ මම අර ඔයා කියපු දේ තමයි මම තියෙන සුමුද. මොකද මේවා වාර්තා වෙලා තියෙනවා යම් විදිහට. මේවා වාර්තා වෙනස් විදිහකට දැකීම කියන දැකීම අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි අලුත් මානයකට ගෙනියන්න අපිට මේ ජීවිතේ මේක හඳුනා ගන්න. දේශපාලන දෘෂ්ටියකින්ම නෙමෙයි. මේවා අපි දේශපාලන දෘෂ්ටියෙන් නෙමෙයි මේ ලෝකේ අපි සමාජ සංස්කෘතික පුද්ගලික දෘෂ්ටියකින් මේවා ඇනලයිස් කරගන්න ඕනේ. නෑ ඒක දේශපාලනක දකින්න වෙන්නේ. ජනරි ප්‍රශ්න තුලින් දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම කියන්නේ මෙහෙම. කටකයා ප්‍රශ්නයක් වුණාට ඒක කපිල ඔහුගේ දේශපාලනතවද කියන්නේ නෑ නේ ඒතරට මේ සිදුවීම ඇතුලේ අපිව දේශපාලනික ප්‍රශ්න කරනවා මේක පාටකයා. ඇයි මෙහෙම වෙන්නේ? ඒකයි කියන්නේ. මට හිතෙනවා අපිට මග ඇරෙයිද කියලා එක කෙටි කතාවක් බයටමයි මම මේ ගත්තේ මේ නර්මදා නදියෙහි දෙවුර මත. අර ගැහැණියව කියව ගන්න හරි අපූරු භාෂාවක් අපූරු දෙබස් මට හරිම බය හිතුණා මේ සංවාදයේදී මේ කෙටි කතාව මේ මග ඇරෙයිද කියලා. මේක මං කිව්වේ ඔහු යවුණෙක් මොකද හිතන්නේ ගැන. මේකද මං කිව්වේ යවුණෙක්දී තාම ඔහු යවුණෙක් ඇදීට ඔහු කතාවසකෙකට බොහොම යවුණා. තාරා දේවිය මොකද්ද මේ කියන්නේ සියලු කාන්තාවගේ ඉල්ලීමද? ඔව් සියලු දේවල් මේ ඔහු තාම හෘදයාංගම මෙන්න මේකට මගේ සංකේතාත්මක ඔහු කියනවා කියලා සංකේත කියලා අලුතෙන් භාවිත කරන්න ඕනේ නැහැ. අපිට මේ ඇතුලේ මේ හැම දෙබසක් ඇතුලේම මේ සංකේතාත්මක භාව තියෙනවා. මේ තිබීට ස්ත්‍රිය පිළිබඳ අවුල තියෙනවා. ඊට පස්සේ අවුල දිහා ගන්න ස්ත්‍රිය දඟලන මේ කරන සටන හරි මතවාදී වශයෙන් ඇය වෙනස් වෙන ආකාරයෙන් නූතන ස්ත්‍රිය මේ සියලු දේවල් මේකෙන් සාකච්ඡා කරනවා. ඊටම හෘදයාංගම. අපි කතා කරමින් සිටින්නේ කපිල එම් ගමගේ නිර්මාණකරුවාගේ අපරාධේ ඒ නොවැම්බර් කියන අපූරු කෙටිකතා සංග්‍රහය ගැන. අපි බොහෝ දෙනාට ජීවිතය ගෙවද්දී බොහෝ දේවල් හමු වෙනවා. අපේ ජීවිතේම අපිට ගැටලු මතුවෙනවා. අපි සොම්නසට දොම්නසටපත් වෙනවා. ඒ දොම්නසට සොම්නසටපත් වෙන දේවල් දිහා ආපහු හැරිලා බලලා ඒ දේම අපට ජීවන දර්ශනයක් කරගන්නට පුළුවන් වුණා නම් තව කෙනෙකුට ඒ ගැටලුවේදී පිළිසරණක් වෙන්න තිබුණා කියලා හිතෙනවා. ඒ මොනවා වුණත් ජීවිතය ගෙවන්නේ Taman නිසා ඒ දේවල් වලට තම තමන්ම තමයි පිළිතුරු සොයාගන්නට ඕනේ. නමුත් සමහර තැන් ඉඟි කරනවා අපිට ඒ දේවල් වෙනත් විදියකට වටහා ගන්නට. මේ වැනි පොත් ඔබට කියා දෙන්නේ අන්නේ ජීවිතය. ඒ නිසා ආරාධනා කරනවා කපිල එම් ගමගේගේ අපරාධේ ඒ නොවැම්බර් කෘතිය කියවා ගන්නට කියලා ප්‍රතිචාර වටයට යාමටයි සූදානම් වෙන්නේ. ස්තුතියි සුමුදු. ඔව් අපි විචාර වට දෙක මේ ආකාරයෙන් අවසන් කරනවා. මේ අපිට තියෙන පොඩි දේවල් ටිකක් විසඳ ගන්න අවුල් ටිකක් තියෙනවා දිග හැර ගන්නට. කපිල එම් ගමගේ මහත්මයා අපිව මේ වන විට සජීවීව නරඹමින් සිටිනවා. විචාර වට දෙක අවසන්. අපිට යන්නට තිබෙන්නේ ප්‍රතිචාර වටේ වෙත. අපි කෙටි විරාමයක් ලබාගෙන ඔහුව මේ මැදිරියට කැඳවන්නට සූදානම්. විචාරවට දෙක අවසන්. අපට යන්නට පුළුවන් ප්‍රතිචාරයට වටේට කපිල එම් ගමගේ මහත්මයා මේ වන විට මැදිරියට කැඳවා තිබෙනවා. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබ වැඩසටහන පිළිගන්නවා.
ඔව්. ඉතින් ගුණසිරි සිල්වා මහත්මයා ඉන්නවා, ඒ වගේම චතුර ජයතිලක මහත්මයා ඉන්නවා. මේ දෙපළ ਵਿਚාරයන් ගෙනෙන ආවා මේ තෙක්කල්. ඉතින් අපිට පුළුවන් යන්නට ප්‍රතිචාර වටය ඔබට පුළුවන් සුමුදේ සඳහා අවස්ථාව ලබා ගන්න. කපිලෙම් ගමගේ කපිලයි ආදරයෙන් පිළිගන්න ගමන් මේ පොත ඇතුලේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දෙපැත්තේ විසඳ ගන්න. ඒකට එන්නට කලින් ආදරයට මල් බෝම්බයක්ම කියන්නේ නැතුව මල් වලින් හදපු බෝම්බයක් වගේ. ඊළඟට ලිංගිකත්වයට බෝම්බයක් ගහන. ජාතිවාදයට බෝම්බයක් ගහන. දේශපාලනයට බෝම්බයක් ගහන. මේ පොතම අපරාධේ නොවැම්බර් කිව්වට බෝම්බ ගොඩක් කිව්වා. නෑ ඇත්තටම මට මේ කෘතිය රචනා කරද්දී මේක මම හිතන්නේ අවුරුදු 10ක විතර ලිව්ව කෙටි කතා 7ක් තියෙනවා. අවුරුදු 10ක විතර කාලපරාසයක. හැබැයි ඒ අවුරුදු 10ක වගේ කාලපරාසයකදී මම විඳ ජීවිතේ විඳ අත්දැකීම් විශාල ගොඩක් තිබුණා. ඒ අතරින් තෝරාගත්ත ඒවා තමයි මම උතෙන්ට ගත්තේ. ඒ ලියද්දී ඇත්තටම සමුදු මට තියෙන හැඟීම තමයි මේ සාම්ප්‍රදායික සමාජ දේශපාලනික ආකෘතිත් එක්ක මගේ ඇතුලේ තියෙන ලොකු ප්‍රතිවිරෝධයක්. ඒ කියන්නේ මේවා මෙහෙම නොවිය යුතුයි කියන තැන. කාන්තාව පිළිබඳව සමාජයේ තියෙන කියවීම පිළිබඳව මගේ තියෙන බරපතල විවේචනයක්. ඊළාට මේ ලංකාවේ වමේ ව්‍යාපාරය පිළිබඳව මට තියෙන විවේචනයක්. ජනමාර්ග ගැටලුව අපි විසඳගත් ආකාරය පිළිබඳව මට තියෙන බරපතල විවේචනයක්. මම හිතනවා මේ සුමුදු කියන ආකාරයට ලිංගිකත්වයේ පිළිබඳව මට තියෙන බරපතල විවේචනයක්. ලිංගිකත්වය වගේ දෙයක් ඇයි අපි සමාජය ඇතුලේ කතා නොකරන්නේ කියන එක පිළිබඳව. සහ කාන්තාව අපි කියනවා සෙක්ස් අයිඩල් එකක් හැටියට පාවිච්චි වෙන්නේ ඇයි? එහෙම නොවේ. යා සමාන්තරව පිරිමියා සමග ඉන්න ඕන සත්වයක් නේද කියන කාරණා පිළිබඳව එහෙම මගේ ඇතුලේ තියෙන ප්‍රතිවිරෝධයන් තියෙනවා. මම හිතන්නේ සුමුදු ඔය කිව්ව එක සමාජයේ සම්මත සංකල්පයන්ට මගේ අතින් බෝම්බයක් වැදුනාය කියන කතන්දරේ එනවා. මම මේකට මල් කියලා විශේෂණයක් දැම්මා. මොකද මේ හරි සියුම්ව අර හරි සුමුදුවට තමයි බෝම්බේ ගහන්නේ. බෝම්බේ තේරෙන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒකයි මම මල් කියන එක ඉස්සරහට දැම්මේ. ඒක ඔබේ භාෂාත්මක හරඹය ඒක විශිෂ්ටයි. ඒක ඉතින් මම හිතන්නේ සාහිත්‍ය වගේ කලාංගයක් එක්ක එවැනි සමාජ දේශපාලනික සංසිද්ධීන් කතා කරනකොට අපිට ඒක ඇතුලේ මල් බෝම්බ තමයි අපිට ගහන්න වෙන්නේ. මොකද ඒ සාහිත්‍ය කලා දේවල් ඇතුලේ අපි දේවල් කතා කරන විදිහක් තියෙනවා. කියන්නේ ඒවා කතා කරන ගුණේ කියනවා වගේ චතුර කියනවා වගේ ආමුවෙන් කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවානේ. ඒතකොට ඒවා කිසියම් ආකාරයක පොඩි සෞන්දර්යාත්මක විදිහට ආටෝපසාටෝපයන් සහිතව කතා කරනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ අතින් උනේ. මම හිතන්නේ අර දීර්ඝ කාලයක් මම විඳ දේවල් ආපහු මට කියන්න ඕනකම තිබ්බා. මේවා නෙවෙයි මේ ආකෘති මේවා කැඩෙන්න ඕනේ. දැන් මේ ස්ට්‍රක්චර්ස් කඩලා අලුත් ස්ට්‍රක්චර්ස් හදන්න ඕනේ කියන අදහස තමයි සමස්තය ඇතුලේ මට ගන්න ඕනකම තිබුණේ. ගුණසිරි අයියා දැන් මේ ඔළුව අතගාලා අනින ටොකු ටික තියෙනවනේ. මේක සාමාන්‍ය පාඨකයට දැනේද? මම කියන්නේ දැනෙනවා කියලා. දැන් උදේ මම කියන්නේ දැන් කපිල කියන දේ මේක බෝම්බයක් ගෙහුවා කියලා ඔබ කියනවා බොහොම සිවුම්නේ අපිට දැනෙන්නේ. බොහොම සිවුම් දැන් මේ අර මම කියේ සමහරක් අර අජිත් තිලකගේ ස්ටයිල් එක අරගෙන එහෙම කරලා මේක මේ විශාල හරඹ කරන්න යන්නේ නෑනේ කපිල. ඒක මම කියන්නේ දැනෙනවා කියලා කියන්නේ කපිලගේ මේ රචනාව කෙටි කතා 7 ඇතුළේම පාඨකයාට ඉතා හොඳින් ග්‍රහණය වෙනවා. පාඨකයාට දැනෙනවා. හරිම හෘදයාංගමයි. මොකද එතකොට ඔහු මම ඒකයි මට සමහර තැන දෙක මේක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මගේ කියවි මේක. යටි අරුත ග්‍රහණය වෙයිද සාමාන්‍ය පාඨකයාට? ඉතින් මෙහෙමයි දැන් පාඨකයෙක් කියලා කියන්නේ සමුද්‍රය මෙහෙමනේ අපි දැන් පුදු ජනතාවටම කතා ලියන්න බෑනේ. තමන් යන ගමන නිර්මාණකරුවා එතනදී මේක අහවලාට තේරෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. හැබැයි මෙහෙමයි. දුර්වබෝධයක් නැහැ. එහෙමනම් අජිත් තිලසේන කියව ගන්න බැරි කොච්චර කාලයක් ඉඳලාද? ඉතින් මම අජිත් තිලසේන ඒ තරම් දුර ගිහිල්ලා නැහැ කපිල. මම කියන එක දැන් කපිල ඊටාම සම්වාහි භාෂාවල මැදිව හරනුත් ඊටාම මේ හෘදයාංගම මේ වියමන එළලා තියෙනවා. එතකොට මේක මේ විශේෂයෙන්ම මේක අපි මේ ආශක්ත වෙනවනේ මොකගේ භාෂාවට මේ චරිතවලට මේ කාන්තාව මේ පිරිමි කතා කරන දේවල් ඔහු කියනවා වගේ සෙක්ස් ගැන ප්‍රේමය ගැන මේ හැමදේම එතකොට මේවත් එක්ක මික්ස් වෙලා මේක දෙතුන් සැරයක් කියවනවා. දැන් මම මේකේ සමහර කතා දෙතුන් වතාවක් කියෙව්වා. එතකොට ඉතින් මම කියන්නේ මෙහෙමයි පාඨකයා කියන කෙනා දැන් විශේෂයෙන්ම කෙටි කතාවක් කියවනවා.
නවකතාවක් කිරිතාවක් කියන කෙනා මේකේ සිවුම් තැන් හඳුනගන්න ඌට කිසියම් අභ්‍යාසය දෙන සිද්ධ වෙනවා. ඒක තමයි මේ පුහුණු සාහිත්‍ය පාඨකත්වයක් ඕන. නිර්මාණ කියන්නේ. නිර්මාණ විද්‍යාව කියන්නේ ඒකයි. චතුරාර්ය මේ දැන් ඔබ කිව්වනේ හරි ලස්සනට අර ඇවිදගෙන යනවා කියලා හීනවල වගේ. දැන් අපි මායා යථාර්ථවාදී කියලා වචනයක් තියෙනවා තමයි. නමුත් මෙහෙම මම ඇහුවොත් ඔහුට ඔහුගේ දකින ලෝකෙට වැඩිය හරි ලස්සන පරිකල්පන ලෝකයක් තියෙනවා කියලා. මම එහෙම කිව්වොත්. ඔව් ඒක මේ කපිල වගේ කෙනෙකුට තියෙන්න වෙනවා. මොකද ඔහුගේ ජීවිතයේ ඒ ඇවිදන් ආපු ගමන, සාහිත්‍යය ඇවිදන් ආපු ගමනත් එක්ක එහෙම දැන් කපිල වගේ කෙනෙක් තුළ අනිවාර්යෙන් පිහිටිය යුතුයි. මම මේ කෙටි කතා පොතේ උත්කෘෂ්ඨ කෙටි කතාව ලෙස මම පුද්ගලිකව වින්දේ නර්මදා නදීහි දේව් ඉවුර මත. මේ කෙටි කතාවේ අර මම කිව්වා වගේ මේක හරි දේශපාලනිකයි. දැන් බලන්න මේකේ පටන් ගන්නෙ ගිනි කන්ද විදාරණය වීමෙන් පොම්පේ නගර යටවීම ආරම්භ තිබුණේ කාටවත් නොදන්වාමය. කමින් බොමින් නිදාගනිමින් අවදි වෙමින් ගී ගයමින් වැළපෙමින් සිටි සියලු මිනිසින්ද එකිනෙකාට ආදරය කරමින් රමණයේ දෙමින් ඇසුරේ සිට සියලු දෙනාමද මොහොතකින් සෙල් පිළිම බවට පත්විය. ගොඩනැගිලි පවා දක්නට ලැබුණේ පොළොවේ යටින් මතු කරගත් පැරණි නටබුන් විලසය. මේ පොතේ තියෙන හොඳම තැන. ඒතර මේ කියන්නේ විශාල දේශපාලනයක්. නමුත් ඔහු දේශපාලන භාෂාවෙන් හෝ දේශපාලන සංඥාවලින් නෙමෙයි මේක අපිට දරවන්නේ. ඒකෙම හරි මුල් කෙටි කතාව මොකද මම විශ්වාස කරනවා කලාව අනිවාර්යයෙන්ම දේශපාලනික යුතුයම ලෝකය පවතින්නේ දේශපාලනය හා ලිංගිකත්වය මත. ඒ නිසා කලාව අනිවාර්යෙන් ওই දෙක ස්පර්ශ කරනවා. මම කියන උත්සාහ කරේ මේක දේශපාලන එපා කියන එක නෙමෙයි. මම කියන්නේ සාහිත්‍ය තුළ මේක දිය කරන්න ඕනේ. කපිල මේක දිය කරනවා. අර දියසෑම් වල දිය කරනවා. ඒ නිසා ඔහු දැන් පුද්ගලයෙක් විදිහට කතා කරන දෙයට වඩා මට ඔහුගේ දේශපාලනය මේක තුළ දැනෙනවා. ඔහුගේ අනුභූතීන්, ඔහුගේ අත්දැකීම් සියල්ල ඔහු දිය කරනවා. දිය කරලා ඔහු ප්‍රතිනිර්මාණය කරනවා. ඔහුගේ භාෂාවත් එහෙමයි. මේ භාෂාවේ විශාල පරාසයක ඔහු පාවිච්චි කරනවා. ඒ නිසා ඔහු ආයාසයෙන් ඒ හැඟීම් ඔහු දිය කරපු නිසා තමයි එතනට එන්නේ. දැන් ඔය වගේ භාෂාවක් පාවිච්චි කරන ඔහු ඊටාත්ම සරල භාෂාවක් ඉදිරියේ පවා සමහර තැන්වල ඉතාමත්ම සරල විදිහට භාෂාව පාවිච්චි කරනවා එතනට උචිත ලෙස. ඔයා ඉදිරියේ මාව නිවෙනවා. මගේ හිත ඉටි පහනක් වගේ. දැන් එතකොට මේ දැන් අපි හරි මේ ආදරය සෙනෙහස කියන එක පිළිබඳව අපි රචනා ලියන විදිහකුයි සාහිත්‍යමය ලෙස ඒවා ප්‍රතිනිර්මාණය කරන එක කියන්නේ දෙකක් නේ. එතකොට ඔහු පැහැදිලි වශයෙන් මෙතන කපිල ඉන්නවා. කපිලගේ මේ කෙටි කතා පොතේ මම දකින්නේ ඒකේ තියෙන සාහිත්‍යමය ප්‍රතිනිර්මාණය. අනිත් සියල්ල ඊට යටයි. මොකද මේ සාහිත්‍යමය ප්‍රතිනිර්මාණයෙන් තමයි අපිට මේක දේශපාලනය දකින්න ලැබෙන්නේ. අපිට මේ අත්දැකීම කියවන්න ලැබෙන්නේ. අපිට මේ ලෝකය සහ ජීවිතය පිළිබඳව අලුතෙන් හිතන්න යම් කිසි පෙළඹීමක් එනවා නම් අපි ඒකත් එක්ක තමයි. අපි ජීවිතයට ආදරය කළ යුතුයි. අපි ලෝකයට ආදරය කළ යුතුයි. නමුත් අවසනාවකට වර්තමානයේ කලාව තුළ වුණත් අපි එතනින් නෙමෙයි ප්‍රතිවිරෝධය ගේන්නේ. අපි වෛරයෙන් ගේන ප්‍රතිවිරෝධය. වෛරයෙන් ප්‍රතිවිරෝධය ගෙනාම සාහිත්‍යයේදී ඒක අපි බලාපොරොත්තු වෙන තැනට යන්නේ නැහැ. කපිල මෙතනදී දේශපාලනය ගෙනලා තියෙන්නේ ඊටාත්ම ආදරණීය විදිහට. ඔහු ආදරණීය මිනිහෙක් විදිහට. ඔහු ලෝකයට ආදරණය කරන විදිහට. ඔහු ගැහැණුන්ට ආදරය කරන විදිහට. ඒ සියල්ල මෙතන තියෙනවා. කුණසිරි අයියා. දැන් මේ පොතේ තියෙනවා නිකන් හරි මායාකාරී ගතිය. කැමති දෙයකට. වෙහසයි දෙයකට. උදේක දැන් වෙහස නැහැ. ඒක මම කිව්වේ ඔබ කියන එක එහෙම අපි අර ලේබලයක් ගහන්න අවශ්‍ය නැහැ. ඔය කලින් කිව්ව කතාව හරි. ඔහුගේ අපූර්ව පරිකල්පනය. ඒ පරිකල්පනය නැතුව ඔහු කියන්න බැරි දේවල් එහෙම පරිකල්පනීය අවස්ථාවට මේ ඉදිරිපත් කරනවා. ඒක අපිට විඳින්න පුළුවන්. ඒක මම කිය අර මේක පාඨකයාට නොදැයිද දැනීද කියලා රචකයා හිතන්න අවශ්‍ය නැහැ. මොකද මේක ඒ තරම් අපබ්‍රංශයක් නෙමෙයි මේකට දාපොත. අපිත් එතනට යනවා ඒ සිද්ධි වලට. මම කිය සමහරක් අපේ අජිත් තිරසේන මේ අනුගමනය කරපු ලේඛකව පස්සේ ලියපු දේවල් අපබ්‍රංශ උට තේරෙන්නේ නැහැ. ඒවා අපරාධනේ. මම කියන්නේ ඉවෙන්ට් එකකට කපිල යන්නේ නැහැ. ඒක වෙනස. අපි මේ දැන් ටිකක් තාක්ෂණික විදියට මේ පොත කියව ගත්තොත් මේ පොත ඇතුලේ තියෙනවා ආකෘතික හත්හදා බැලීම් කරපු කෙටි කතා දෙකක්. එකක් තමයි අර අපරාධේ ඒ නොවැම්බර් වල අපරාධේ ටෙලිෆෝන් කෝල් එක. ඒක. ඊට පස්සේ සර්ග 3-4 කියන ඒකේ පොඩි අපි තනින් තන පාවිච්චි කරලා තියෙනවා මේ උපමාතෘකා කිහිපයක්. මේ ආකෘතික වෙනස වෙහෙසක්ද ඒ කෙටි කතා විසින් ඉල්ලා සිටිනවද?
දැන් මේ යථාර්ථවාදී සාහිත්‍යකරු දැන් අභාව ප්‍රාප්තලා ඉන්නේ. එතකොට එතනට අපිට ආදේශ කරන්න බෑ මේ නූතන සාහිත්‍යකරුවා කියන එකට ආදේශ කරන්න බෑ. මොකද නූතන සාහිත්‍යය දැන් අභාව ප්‍රාප්තලා තියෙන්නේ. වර්තමානයේ කියන්නේ යථාර්ථවාදී සාහිත්‍යයේ වර්තමාන මුහුණුවර. දැන් කපිල ඒ වර්තමාන මුහුණුවර ඉතාම ලස්සනට අල්ලන් තිනවා. අපි ඉතිහාසය ගත්තොත් මට මතක් වෙන එක්කෙනෙක් ඊට කෙට්ටුවෙන් කපිල කුමාර කාලිංග. දැන් කපිල කුමාර කාලිංග තමයි ඔක මුලින්ම ඉතාමත්ම ලස්සනට ඔක අල්ලගත්තා. ඔය යථාර්ථවාදී නව මුහුණුවර. ඔගේ භාෂාවෙන් සසීරු දේවල් වලින්. වර්තමාන සාහිත්‍ය දැන් මුල් යුගයේ සාහිත්‍යකරුවා කියන්නේ භාෂාවෙන් විතරක් ලියන කෙනෙක්. නමුත් වර්තමානයේ භාෂාවෙන් විතරක් ලියන්න බෑ. සාහිත්‍ය මූලධර්ම පදනම් කරන් විතරක් මේ ජීවිතේ ලෝකේ අල්ලගන්න බෑ. එතන එහාට අපිට භාෂාවක් හොයාගන්න වෙනවා. දැන් කපිල එහෙම ලස්සනට එක හොයන් තිනවා. ඒ නිසා ඔබ කියපු තැන් ඔහු කවියෙක් විදිහට කාව්‍ය සාහිත්‍යයේ කවියේ එවැනි තැන් ගොඩක් තියෙනවා එවැනි ආකෘතිකම දේවල්. ඔහු ඒවා මෙතනට ගේනවා. සිනමාවේ තියෙනවා. දැන් ඔබ ඔය කියපු තැන අපරාධයේ නොවැම්බර් ඒ අවස්ථා 4 අර මොන්ටාජයක් වගේ. මොන්ටාජයක් වගේ. මොකද මොන්ටාජයක් කියන්නේ අවස්ථා දෙකක් ගැටිලා තුන්වෙනි අදහසක් මතුවෙනවා. ඒතර මොහු ගේනේ 4 ගත්තොත් ඒක ඔහු ගේන්නේ එතන. ඒ නිසා මේක සුමුදු මේක තමයි මේ නූතන සාහිත්‍යයේ වර්තමාන මුහුණුවරේ මේවා තියෙන්න ඕනේ. තව දුරටත් සාහිත්‍ය කියන්නේ සාහිත්‍යෙම නෙමෙයි. මේකට ගේන්න ඕනේ අපි චිත්‍ර ශිල්පයේ තියෙන දේවල් අපි ගේන්න ඕනේ. සිනමාවේ තියෙන දේවල් අපි ගේන්න ඕනේ. නාට්‍ය වේදිකාවේ තියෙන දේවල් අපි මෙතන ගේන්න ඕනේ. ඒ ගෙනල්ලා මේක සාහිත්‍ය දිය කරන්න ඕනේ. ඔහු ඒක කරලා දෙන. ඒ නිසා වෙහෙසක් නැහැ. මේ සාහිත්‍යය. මතු වුණා ගැටලු දෙකක් ඉස්සෙල්ලා මම මේ එතනට එන්නේ දෙපැත්තේ සංවාදය ඇතුලේ අවසාන කෙටි කතාව ගැන වසුමති පූජා. අත්දැකීම සුලභයි. ලියලා තියෙන විදිය සුලභයි කියලා එක පැත්තකින් නෑ ඒක අපූර්වයි කියලා අනිත් පැත්තෙන්. ලියපු ලේඛකයා විදියට. ඔබ මොකක්ද ඒ ගැන කියන්නේ? සාමාන්‍යයෙන් මම ලියන්නෙක් හැටියට මේ ලියපු දේට වග උත්තර බඳින්න ටිකක් අකමැතිනේ. හැබැයි මම ඒක දැක්කම මේ මිතුරන් දෙදෙනාගේ මේ මතේ ඇතුලේ ඒක දැක්කා. හැබැයි මේක ලියද්දී සුමුදු මට දැනෙච්ච දේ තමයි මම යුද්ධෙන් පස්සේ යාපනයේ සංචාරය කරා අවස්ථා දෙකකදී දීර්ඝ වශයෙන් ඒකෙදී ඇතිවෙච්ච දේවලුයි මිනිසුන් සමග කතා කිරීමෙන් මට ඇතිවෙච්ච හෘදයමය වේදනාවයි ඒ ඔක්කොමත් තිබුණා. ඒ අතරේ මට තිබුණා මට කුහුලක් තිබුණා මනුස්සයා සහ භූමිය අතර කොයි විදිහේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් හැදෙනවද කියලා. ඉතින් ඒක පස්සේ මම ටිකක් හොයලා බලපුවාම ඉතින් ඒක බරපතල විදිහට තියෙනවා. ඒක මේ චතුර මම දැක්ක දේ තමයි දමිළ සමාජය ඇතුලේ ඒක හරි බරපතලයි. ඕනේ භූමියට කරන ආදරය ඒක කියන්නේ ඒක නීතිමය වශයෙන් Tamanට හිමිවීම පිළිබඳ කාරණයක් නෙවෙයි. ඉන් එහා ගිය භූමියත් එක්ක මේ මිනිසා කරන ආදරණීය බැඳීම. ඉතින් මට ඒක තමයි ඇත්තටම කියන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධයක් විසින් මේ බැඳීම ඛණ්ඩනය කරන හැටි. ඒ ඛණ්ඩනය කරාට පස්සේ ඒ බැඳීම නිසා දැන් අපි දන්නනේ ආදර සම්බන්ධතාවයක් ඛණ්ඩනය වුණාම පාර්ශව දෙකම බරපතල වේදනාවකටපත් වෙනවා. මොන විදිහට අඩු වැඩි වශයෙන් වේදනාවටපත් වෙනවා. මම මේකේ දැක්ක දේ තමයි ඒ භූමිය සහ මානවයා අතර තියෙන ඒ ආදරණීය සම්බන්ධය කැඩුනහම බාහිර හේතුවක් උඩ කැඩුනහම ඒ අය පත් වෙන වේදනාව කොයි වගේද කියලා. අතරම මේකේ ටික කතාව එක සිදුවීමක් තියෙනවා. ඒක ඇත්ත සිදුවීමක්. මම යාපනයේ ගිය වෙලාවක මම මේ හමුදා කඳවුරක රාත්‍රිය ගත කරා. ඒ හමුදා කඳවුරේ හිටිය අනදෙන නිලධාරිවරයා රාත්‍රී අපිත් එක්ක කතා බහ කරමින් ඉන්න වෙලාවට කිව් සත්‍ය කතාවක් ඒක. ඒ කියන්නේ හමුදා කඳවුර පවත්වාගෙන ගිය අත්පත් කරගත්ත පෞද්ගලික නිවාසයක. ඒ නිවාසයේ ඔවුන් හමුදා කඳවුරකට අවශ්‍ය ආකාරයට වෙනස් කරලා. ඒ කියන්නේ බිත්ති අර කැමෆ්ලාජ් වලින් පාට කරලා ආයුධ තැන් වල තියලා ඒ කියන්නේ පතරොන් කොප්පු අර ලොකු අර ආට්ලරි පතරොන් කොප්පු තියලා කරලා ඊට පස්සේ යුද්ධය ඉවරුණාට පස්සේ නිවසේ අයිතිකාර වයසක මේ නෝනා සහ මහත්මයා මේ නිවස බලන්න ඇවිල්ලා. එතරදී ඇති වුණු දේ තමයි ඔයක ඇත්තටම තියෙන ඒ කතාවේ අර පරරාජසිංහම් යාපනයේ ගිහිල්ලා ඒ ඇතිවන වේදනාව. ඉතින් අර මට ඇත්තටම අවශ්‍ය වුණා ඒ දේ කරන්න. ඊට පස්සේ මම මේ කෙටි කතාව ලියද්දී කිලිනොච්චියේ ඉන්න මගේ මිතුරියකගේ ගේ මේ යුද්ධය නිසා බිමට සමතලා වෙලා තිබුණේ මේ පාදම විතරයි.
එතකොට ඒ පාදම තිබ්බ නිසා මම එයාට කතා කරලා ඇහුවා තාත්තා මොන විදියටද ප්‍රතිචාර දැක්වි යුද්ධෙන් පස්සේ තමන් හදපු නිවස බිමට සමතලා වෙනවා කියන දැකලා කියලා. ඉතින් අර ඒ සැබෑම දේවල් තමයි මම මේකට ගත්තේ. ඉතින් මට ඇත්තටම කියන්න අවශ්‍ය වුණේ ජනමාර්ගික යුද්ධය. යුද්ධය වගේ මානව විරෝධී සමාජ ක්‍රියාකාරකමක් මිනිසා තුළ මොනතරම් අභ්‍යන්තර ඛේදවාචකයන් ඇති කරනවද කියන කාරණේ. ඉතින් ඒක තමයි මට කියන්න මේ වුණේ. ඉතින් මම දන්නේ ඒක අමුවෙන් පේනවද කියලා. හැබැයි ඒක තාමත් බරපතල විදිහට මට දැනෙච්ච දෙයක්. තව ගැටලුවක්. දැනීම ඒ ඔහුගේ උත්සාහය මට හොඳට ලැබුණා කියලා මම කියන්නේ ඒක අමුව නැහැ කියලා. පාඨකෙක් විදියට. තව ගැටලුවක් මතුවුණා සංකේත භාවිතයේදී දැන් ජිතේන්ද්‍ර නම් විකාමිකයා කියන කතාවේදී නාගයාගේ ඒ සංකේතය ගුණසිරි සිල්වා මහත්මයා මතු කරා ඒක ඔහුට හිතෙනවා කියලා අවශ්‍ය නැහැ කියලා. ඔබ ඒක යොදන්නට හේතුව අපි දැනගන්නට කැමතියි ඒක. ඒකටත් සමුදු ඇත්තටම මේක මම නාගයා සංකේතාත්මකව යෙදුවේ අපිට විසින් තත්ත්වාරෝපණය කරන සංස්කෘතියට. දැන් මේකේ ඉන්න මේ ජිතේන්ද්‍ර කියන පුජ්‍යලයා මේ සංස්කෘතියෙන් විගලිත වෙන්න උත්සාහ කරන එක ඩ්‍රොප් අවුට් වෙන්න උත්සාහ කරන මිනිස්සෙක්. ඒ විගලිතභාවය තමයි මට කියන්න අවශ්‍ය වුණේ. ඒ හින්දා ඔහු උත්සාහ කරනවා මේකෙන් ගැලවෙන්න. ඔහු සාම්ප්‍රදායික ගුරු පවුලක අම්මා තාත්තා ගුරුවරු ඒ ගුරු පවුලක හැදෙන කෙනෙක්. ගුරු පවුලක දරුවෙක් කියලා කියන්නේ දැඩි ලෙස සාම්ප්‍රදායට කොටු වෙන දරුවෙක්. ඒතකොට මට අවශ්‍ය වුණා ඒකෙන් ඔහු එළියට එන්න ගන්න උත්සාහය කියන්නේ. එතකොට මම ඔතන කපුටා සහ ඒ කතන්දරේ තියෙන ඒක මම හිතන්නේ අපේ සෙල්ලිපි වල තියෙන කතන්දරයක්. ඒ කියන්නේ කිසියම් සංඝසතු කරපු දෙයක්දී ඒ සංඝසතු කරපු දේ අසල තියෙන ශිලාලේඛනයක ඔය සංකේත සටහන් කරනවා. ඒ සටහන් කරන්නේ කපුටෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක සඳහන් කරන්නේම මේ සංඝසතු දේවල් ගිහියෙක් පරිභෝජනය කරොත් ඔහු ඊළඟ ආත්මයේදී කපුටෙක් සහ බල්ලෙක් වෙලා උපදිනවා කියන එක තමයි මොකද මම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි ඔක කියවගත්තේ. ඉතින් මට අර නාගයා මං ගත්තෙම ඔහු තුලින් එනවා ඔහු කොච්චර උත්සාහ කරත් මේකෙන් ගැලවෙන්න. පැන නගිනවා. ඔහු ඇතුලෙන් මේ සංස්කෘතික මේ බැඳීම පැන නගිනවා. ඉතින් ඒක කියන්න තමයි මම ඔය නාගයා පාවිච්චි කරේ. දන්නේ නැහැ ඒක පොඩි ආගන්තුකකමකින් දැනනවද කියලා. අපි කතා කරමින් සිටින්නේ කපිල ගමගේ නිර්මාණකරුවාගේ අපරාධේ ඒ නොවැම්බර් කියන කෙටිකතා සංග්‍රහය ගැන. ඔබ දන්නවා මේ නිර්මාණකරුවා කියන්නේ හරි වාසනාවන්ත පුද්ගලයෙක්. අපි හැමෝම සාමාන්‍ය ජීවිත ගත කරනවානේ. අපි හැමෝම හැබැයි ආස කරන ජීවිත තියෙනවා. සමහර වෙලාවට අපිට යන්න බැරි ඒ ජීවිතවලට අපි ලොබ බඳිනවා. නිර්මාණකරුවෙකුට පුළුවන් ඒ ලොබ බඳින ජීවිතය Tamanට සාක්ෂාත් වුණා වගේ ඒ ජීවිතය ගැන ලියන්න. ඒ අත්දැකීම ගැන ලියන්නට. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකටත් එහෙමයි. ඔවුන්ට ළඟා වෙන්න බැරි බොහෝ චරිත සුළු මොහොතකට ඒ චරිතයට ආවේශ වෙන්නට පුළුවන්. ඒක සර්ව භෞමික විදියට ගන්නට පුළුවන්. අපි සමහර රටවල් වලට ගිහිල්ලා නැහැ. හැබැයි සමහර රටවල ලේඛකයෝ ලියලා තියෙන දේවල් කියවලා අපි ඒ රටේ ඉන්න අයටත් වැඩිය ඒ පාරවල් අඳුරනවා. රුසියාවේ අපි ගිහින් නැතත් රුසියාවේ පාරක් ගානේ ගියොත් අඳුර ගන්න පුළුවන් තරම් ඒ ලේඛකයෝ අපිට ඒ පාරවල් සමීප කරලා තියෙනවා. නිර්මාණකරණය කියන්නේ ඒ වගේ හරිම අපූර්ව දෙයක්. විවිධ ලෝකවල විවිධ විදියට ලස්සනට ජීවත් වෙන්නට අවකාශ විවර කරලා දෙන දෙයක්. අන්න ඒ වගේ ලස්සන පාරවල් ගොඩක් ඔබට ජීවිතේ තවත් බොහෝ දේවල් හිතන්නට ඉතුරු කරන පොතක් අපරාධේ ඒ නොවැම්බර් කියන්නේ කපිල එම් ගමගේ අපූර්ව නිර්මාණ කෘතියක්. ඒ නිසා ඔබට කියවා ගන්නට ආරාධනා කරනවා මේ අපූර්ව කෙටිකතා සංග්‍රහය. ස්තුතියි. අපරාධේ නොවැම්බර් නොලීවනම් තමයි අපරාධ කියලා අපිට දැන් හිතෙනවා. මේ කතා කරන්නේ කපිල එම් ගමගේ මහත්මයා වගේම මේ පොතයි හිතයි වේදිකාවට එන බොහෝ රචකයන් මේ නිදහස් කරන්නේ Tamanගේ ආත්මය. මේ ආත්මය තුළ තිබෙන වේදනාවක් මිනිසුන් වෙනුවෙන්, මනුෂ්‍යත්වය වෙනුවෙන් ඒ මානව හිතවාදී ගුණයයි මේ පොත්වල අකුරු බවට පෙරලෙන්නේ. අපි අගය කළ යුත්තේ වෙන මේ මනුෂ්‍යත්වය. මේ රචකයා, එහෙම නැත්නම් මේ කලාකරුවා, මේ සාහිත්‍යවේදියා නිර්මාණය වෙන්නේ මේ මනුෂ්‍යත්වය තුළ. මේ හිඩස තමයි මේ අද අපරාධේ නොවැම්බර් විදිහට පිරවිලා තියෙන්නේ. ස්තුතියි කපිල එම් ගමගේ මහත්මයා අපි වෙනුවෙන් ආවාට මේ කතා කරන්නට. අද දවසේ අපි විචාරයන් ලබා දෙන්නට තෝරාගත්තේ කපිල එම් ගමගේ මහත්මයාගේ කෙටි කතා සංග්‍රහය වන
අපරාධයේ ඒ නොවැම්බර් කෙටිකතා සංග්‍රහයයි. ස්තුතියි පැමිණියට අපි නැවතත් දවසක මෙවන් වූ විචාර වැඩසටහනක් පවත්වන්නට සූදානම් වෙනවා. අප වෙනුවෙන් ලියන්නට කියලායි අපි ආරාධනා කරන්නේ. ස්තුතියි පැමිණියට. ඒ වගේම විචාරකයන් දෙපළක් අද අපි කැඳවා ගත්තා. ඒ සඳහා චතුර ජයතිලක මහත්මයා ස්තුතියි පැමිණියට. ඔබේ වටිනා අදහස් මේ සෙලවෙන අදහස් වලට අපි කැමතියි හැම වෙලෙම. ඉතින් ඒ වගේම තමයි ගුණසිරි සිල්වා මහත්මයා. බොහොම ස්තුතියි මේ අදහස් වලට. සුමුදු චතුරානි ජයවර්ධන වෙනදා වගේ මේ විචාර වැඩසටහන මෙහෙවනවා හරි අපූර්වට. අපි සූදානම් මේ සියලු දෙනාත් එක්ක නැවත ඔබ හමු වෙන්නට. මිනිස්සු කැමති ජීවිතයේ රස දැන් ලියන්නට. මේ ආත්මය නිදහස් වෙන තරමටම මේ මඩගොහරක් වගේ දැනෙන ජීවිතේනොත් නිදහස් වෙන්නට මේ අපි හැමෝටම පුළුවන්කමක් ලැබෙනවා. අපි සූදානම් සාහිත්‍යයේ රස හොයන පොතයි හිතයි වැඩසටහන එක්ක නැවතත් ලබන සතියේ ඔබ මුණ ගැහෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ජය සතුට.